අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 274 වෙනි භාවනා වැඩමුළුවේ ධර්මදේශනා මාලාවේ දෙවෙනි ධර්මදේශනාවටයි කාලය පෙවිලා තියෙන්නේ. අපි සියලු දෙනා ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද භික්ඛවේ භික්ඛු තීහි ධම්මේ සමන්නාගතෝ ආහුනේයෝ හෝති පාහුනේයෝ දක්ඛිනේයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති තී කෞරුණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මාතෘකා ලැබුවා යුද්ධ බටයෙක් රාජකීය හමුදාවට බැඳෙන්න එතන රජුරන්ගේ වැටුපක් ලබනද එහෙම නැත්නම් රාජකීය සේනාවේ අංකයක් ලබනද තිබිය යුතු මූලික ලක්ෂණ තුන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා උපමාවක් විදියට. ඉද බික්කවේ යෝදා ජීවෝ দূරේ පාතිච හෝති. යාට ඈතට විදින්න පුළුවන්. එහෙම නැත්නම් කාගෙන යන්න විදින්න පුළුවන්. අක්ෂණ වේදී හරියට කෙස් ගහක් පල්ලෑන තරමට ඒක මේ එල්ලෙට තිතට තියන්න පුළුවන්. මහතෝච කායස්ස පදාලේති. මහත් බරපතල ගහක් වුණත් කමක් නැහැ. බරපතල ඇතෙක් වුණත් කමක් නැහැ. කාගෙන යන්න තියන්න පුළුවන්. ඒ කියන්නේ අර තමන් කරන විදමන පිළිබඳ දක්ෂතාවය. ඉතින් ඒක පෙන්නලා දැන් සරුවච්චන් වහන්සේ ඒව මේව කෝබික්ක වේ තීහි ධම්මේ සමන්නාගතෝ බික්කු. මහනි මේ වගේ ධර්මතා තුනකින් සමන්නාගත භික්ෂුවක් ඉන්නවනම් එයා ආහුනේයයි පාහුනේයයි දක්ඛිනේයයි අංජලිකරණීයයි. ආහුනේයයි කියලා කියන්නේ ඈතින් ගෙනල්ලා පූජා කරපු දෙයක් පූජා දෙන්න වටිනවා. පාහුනේයයි වැඩි හිටියන්ට රජ කෙනෙකුට අමුත්‍යෙකුට හදපු දෙයක් දෙන්න වටිනවා. දක්ඛිනේයයි පැදගුණ කරන්න වටිනවා. අංජලිකරණීයයි ඇදිලි බැඳලා වඳින්න වටිනවා. එහෙම භික්ෂුවක් අර යුද්ධ සෙබලෙක් රාජබටයේ සුසුකම් ලබනවා වගේ භික්ෂුවක් එහෙම වෙන්න ලකුණු තුනක් තියෙන්න ඕනේ. කතමේ ඉතිහි. ඉතින් අපි මේ ඉන්න සභාවේ ඉන්න කට්ටිය අපි කතා කරන්නේ ඔක්කොම භික්ෂුන් වහන්සේලා වගේ කියලා හිතන්නේ. මොකද අපි ඔක්කොමලා සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් මෙහෙවරක අපි ඉන්නේ. හරියට යුද්ධ සෙබලෙක් යුද්ධ බීතියට කියවම තියනා වගේ එලෙබිච්ච පෙලඹිච්ච ගතිය. ඉතින් මේ ලකුණු තුන බුදුරජාණන් වහන්සේ අර යුද්ධ සෙබලගේ ලකුණු තුනම තමයි පෙන්වන්නේ. කතමේති দূරේ පාතිච හෝති. භික්ෂුවකට පුළුවන් වෙන්න ඕනේ යමක් තියා ගැඹුරට බලන්න. අපි ඉගෙන ගත්ත විදිහට ඒකේ අතීත අනාගත පච්චුප්පන්න ඕලාරික සුකුම හීන පනීත අජ්ජත් බහිද්දා দূරේ සාන්තිකේ කියලා බලපු දේ අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සහිත බලන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒකක් නැවත නැවත බැලීමේ හැකියාවක් භික්ෂු ළඟ තියෙනවා. අක්ෂණ වේදී හොත්. ඒකෙන් පේනවා මේකේ සමහර පැති අපිට වහලා ගහලා තියෙනවා. මුළු සංසාරෙම මුළු මානව ප්‍රජාවටම මුළු සත්ත්ව ප්‍රජාවටම වහලා ගහලා තියෙනවා. ඉතින් හරියට එල්ලෙට වෙඩි තියෙන එකට පේනවා මේ කොළේ වහලා ගහලා තියෙන හැටි. බුදුචානන්සේ පෙන්වන්න යන්නේ නැහැ කියනවා මෙන්න මෙහෙම බලපන්. පේනකොට උඹට තේරෙයි. ඔතන තමයි ගැටේ තියෙන්නේ. හරියට එතෙන්ද විදපන්. ඔය නිකන් කන බල්ලන් ගහන්න වගේ විද්‍ය පඳුරට හාවට වැදින පඳුරට බෑ. එහෙම මොනොත් මේ ඉතින් අපරාධේ ඊතලෙත් අපරාධේ අපේ ශ්‍රමයත් අපරාධේ එහෙම තමයි මේ තෙකල් සංසාරේ ගියේ. අක්ෂණ වේදියෝදී හරියටම එල්ලෙට තියන්න පුළුවන් වෙනවා. ඒ වගේම මහතෝච කායස්ස පදාලේතා මේ කෙලස් පුංචක් නෙවෙයි තියෙන්නේ මහ එන කන්දක් තියෙනවා. සංසාරේ පුරාවට ගෙනාපුවා අපි මෙතෙක්කල් දැන්ටත් ඇස් කරණේවා විශාල කෙලස් කන්දක් කපන්න එනවා. බුදුන්සේ පෙන්නනවා පොඩ්ඩක් කපලා පෙන්නනවා. එතකොට යාට එනවා අර යුද්ධසබලෙක් සතුරගේ ලේ දකින්නකොට මාරාවේශ වෙනවා. තමන්ගේ ලේ දැක්කත් හතුරගේ ලේ දැක්කත් එයා යන මනුස්සයා නෙවෙයි යුද්ධ කරන්නේ. එතනදී පුදුම කැටලිටික් ඉෆෙක්ට් එකක් එහෙම නැත්නම් උත්ප්‍රේරණ ශක්තියක් එනවා. හැබැයි මේ යුද්ධ සබලට විතරයි.
කුලියට වැඩ කරන අයට ඒක එන්නේ නැහැ. භික්ෂුවටත් එමය අර කෙලෙස් සංසාරයක් එකතු කරලා ආව දැන් කැපෙන්න පටන් ගත්තා කියනකොට පුදුමාකාර මේට වැඩි ලොකු දෙයක් ආවත් මම මේ කඩනවා මේ කපනවා කියලා අර කෙලෙස් කැපෙන බව දකිනකොට එයාට එනවා ගැම්මක්. ඉතින් ඒක අපි පාවිච්චි කරන වචන ප්‍රත්‍යක්ෂණය කියලා. අපි දන්නවද මේ වැඩේ කරනකොට කෙලෙස් කැපෙනවද කියලා? දන්නේ නැත්නම් ඉතින් අපි අර කිඹුල කිරිමැටි ගිල්නවා වගේ කොර කොර ඉඳී. බොක්කේ මොනවද තියෙනවද දන්නෙත් නැහැ. කොච්චර මඩ කෑවත් දන්නෙත් නැහැ. වැඩේ වෙනවද දන්නේ නැහැ. ඉතින් ඒ වගේ මෙලවදීම ජීවිතය අමාරු වෙන්න ඉස්සෙල්ලා මෙලවදීම Tamanට Tamanගේ කැපෙන කෙලෙස් ප්‍රමාණය දැක ගන්න පුළුවන් නිසයි මේ බුදුරජාණන්සේගේ ශාසනයේට අපි කියන්නේ මරණයට ඉස්සෙල්ලා මේ ජීවිතයේදී මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. මේක විතරයි යනවා ආගම් වල තියෙන ධර්ම වල තියෙන විදුහුරු ක්‍රමේ. Tamanට අත්දැකලා කියන්න පුළුවන්. මම පටන් ගන්නකොට තිබුණු කෙලෙස් ශේෂය දැන් එන්නේ මේ විදිහට අඩු වෙනවා කියලා. ඉතින් ඒකේ පරීක්ෂා කිරීම Taman තුල එහෙම කෙලෙස් අඩුවීමක් වෙනවද කියන එක අපිට සාමාන්‍යයෙන් හැඟුමෙන් තේරුමෙනුත් තියෙනවා. ඒ වුණාට අපිට මේක තව කෙනෙකුට ඒත්තු ගන්නන්න පුළුවන් තරමට නැත්නම් අතගාලා බලන්න පුළුවන් තරමට මේකේ තියෙන මේ ප්‍රත්‍යක්ෂණය තමයි අපේ මේ සාසනෙ ගිලිහිච්ච දේ. නැතු මේ ශ්‍රද්ධාව අඩු වෙලාවත් දේශීය හැඟීමක් අඩු වෙලාවත් නෙවෙයි. අපි දන්නේ නැහැ මේ කනකොට රහත්තල් ගන්න කොච්චරද කියලා. ඉතින් මේ ධර්ම දේශනාවෙන් මේ භාවනාවෙන් මේ කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්න හදන්නේ ඒක පිළිබඳ වගකීම ඒ කෙනාගේ අතර දීලා තමයි දැනගන්න මේ ගන්න ප්‍රයත්න නිසා මෙන්න මෙච්චරක් අපි මෙහෙම වෙලා තියෙනවා. ඒකත් ඇත්තටම කියනවා නම් නිකන් ප්‍රතිඵල පිළිබඳ අපේක්ෂාවක් ඇති කිරීමක් වගේ තමයි. අපිට පුරුදු කරලා තියෙන එහෙමනේ. කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල අපිට වැඩක් වෙනවනම් තමයි අපි වැඩේ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් අපිට පෙන්නලා දෙනවා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනකොටම මහන්නේ මේ භාවනාව කෙරුවොත් ආනිසංස 7ක් තියෙනවා. මේ තාම සූත්‍රය විස්තර කරලත් නැහැ. සතිය කියන එක මොකක්ද කියලා දීලත් නැහැ. ආනිසංස 7ක් තියෙනවා කියලා විස්තර කරලා සූත්‍රය સમાપ્ત කරන්නේ 7 අවුරුද්දක් මේක කරොත් දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂී අනාගාමිතා මේ ආත්මෙදීම රහත් වෙන්න පුළුවන්. තව බරපතල කෙලෙස් ඉතුලා තියෙනවනම් අනාගාමි වෙන්න පුළුවන්. ඒක ඉස්සල්ලා මට ඇහෙනකොට මම නිල්ල බෙහිටියේ මට ඒකට හිතුණා කාට හරි කියන්න පුළුවන් නම් අවුරුදු 7ක් ඇතුළත අනිවාර්ය ප්‍රතිඵල ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් අඩුවනේ මෙතෙන්ට යන්න පුළුවන් කියලා එහෙම කෙනෙක්ගේ තිබිය යුතු මූලික සුදුසුකම් මොනවාද කියලා. හැමෝට වෙන්න බෑනේ එහෙමනම්. ඉතින් මම එතන හිටපු මේ ආමුස් කෙනෙකුට කතා කරුවා ඒ ශාන්සේ පඬිතු විභාගේ පාස් වෙච්ච කෙනෙක් මයි ළඟ තිබුණු කිසිම පඬිතුකමක් තිබුණේ නැහැ එතකොට. මම කිව්වා මේක ශාන්සේ වෙන්න බෑ. මෙහෙම බුදුහාමුදුරුවෝ දෙනවා නම් ඒකට ආරම්භයේදී අපිට මෙච්චර සුසුකම් තියෙනවා. එහෙම නැතු කොහොමද සාධි කරන්නේ? මාත් කියන කතාව නම් ඇත්ත තමයි. මට මේක කියන්න තේරෙන්නේ නැහැ. මේකේ ප්‍රතිඵලයක් තියෙනවා නම් අපි කොහොමද වැඩේට බහින්ද ඉස්සල්ලා ඒක සාධි කරගන්නේ කියනකොට ඔය දැන් අපි ඒක පස්සේ අච්චුගෝ ෆ්‍රීඩම් කියන පොතේ පරණ කොපියක් මට අරන් පෙන්නවක මෙන්න මේක පෙරවදන කියවලා බලන්න මේ කටුකුරුන්දේ ඥානানন্দ කියලා හාමුදුර කෙනෙක් ලියපු එකක් මම දැකලා නැහැ. මෙන්න මේක කියවලා බලන්නයි කියලා. ඉතින් ඒකෙදි තේසාංශේ රචනයේ පටන් අරගන්නේ in this life itself මේ ජීවිතේදීම දකින්න පුළුවන් කියලා. ඔය බුදුරජාණන්සේගේ ඔය උද්ෘතයේම දීලා. ඊට පස්සේ මට මේට වැඩි තව ආයෝජනය කරන්න දෙයක් නැහැ. ඉතින් මේකත් මේ හාමුදුරුවෝ කියනවනම් කියවලා බලන්න ඕන කියලා. මේක කියවගෙන යනකොට මට තේරුණා මේ ටෙක් කරපු එක මම එතකොට විශ්වවිද්‍යාලේ දෙවෙනි අවුරුද්දේ නැත්නම් තුන්වෙනි අවුරුද්දේ මට තේරුණා මම මෙතෙන් ආපෙත් මහමුතුම පිනකට මම වගේ අමු මැට්ටෙකුට විශ්වවිද්‍යාලේ යන්න හම්බෙන්නේ අපේ ගෙදරයි විශ්වවිද්‍යාල අතර තමයි මහවැලි ගඟ තියෙන්නේ ඔතෙන් වැටෙන්න තිබුණේ මම වැටුනේ මගෙන් එහා පැත්තට ගඟේ එහා පැත්තේ එක පැත්තක මල්ලක්ද තියෙනවා අනිත් පැත්තේ විශ්වවිද්‍යාලේ ඕකටයි වැටුනේ ඒක නිකන් අහම්බයක් වගේ විසි කරපු ගමන් මහවැලි ගඟට වැටෙන්න තිබුණේ මම වැටුන්නේ නැහැ ඊට පස්සේ මම හිතාගත්තා විශ්වවිද්‍යාලේ ගියේ වෙන මඟුලකට. හම්බුනේ අහම්බෙන් මේක. දිගටම මේක පරීක්ෂා කරලා බැලුවා කවුද මේක සාතික කරලා කියන්නේ කියලා. කිසිම කෙනෙකුට උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. මේක කෙරුවොත් මේකට ප්‍රතිඵල තියෙනවායි කියලා මේ බුදුහාමුදුරු කියන කාරණාව කාටද එකයි කියලා කුසල කියන්න පුළුවන් කියලා.
ඊට පස්සේ ධම්මික හමුදුර හම්බෙලා තමයි කිව්වොත් තොපි වාගේ අමන જાතියක් මේල වගේ මෙච්චර ධර්මතාවයක් තියෙන මේ සකල ශ්‍රීම්පිරි ශ්‍රී ලංකාවේ සෑම දෙනාම ඕක විතරක් සැක කරනවා අනික ඕනේ කුණු හර්පයක් බාර ගන්නවා පිටරටින් ආවයි කිව්වොත් මේ වාගේ අමන තකතිරු මාරි මෝඩ જાතියක් ලෝකේ ඇත්තේ නැහැ මෙච්චර ආධ්‍යාත්මික සම්පatti තියේදී අපි බලන්නේ මොනවද මේ පිටරටින් එන සුඛෝපභෝගී වස්තු ඒත් අවුරුදු 7-8ක් මට ගියා මේ මොකද්ද කරන්න තියෙන්නේ කොහොමද කරන්න කියලාද. ඉතින් මම ඒ ටික තමයි මම මේ බෙදා ගන්න හදන්නේ. අපි ඊයේ සෑහෙන දුරට ගියා බුදුචානන්සේ සඳහන් කළ තිනවා දූරේච පාති හෝති කියලා කියන්නේ අපි මේ ගන්න හුස්ම ගත්තොත් අපි දන්න දැක්මට වැඩිය 11 ආකාරයකින් මේක බලන්න. අපි දකින්නේ සාමාන්‍යයෙන් සයින් කර්ව් එක කියලා කියනවා බෙල් ෂේප් කර්ව් එකේ උඩ කොටස විතරයි. එහෙම නැත්නම් කියනවා ටිප් ඔෆ් ද අයිස්බර්ග් තමයි. අපි දකින්නේ අයිස් කැලක් වතුර දාපම උඩ තියෙන කොත්තුව විතරයි. යට තියෙන කැල පේන්නේ නැහැ නේ. යට තියෙන කැල 90ක්. ඉතින් අපි කියනවා අයිස් කුට්ටිය දැක්කයි කියලා. ඒක බොහෝ උපමාවලට අරන් තියෙන දෙයක්. ඉතින් කොයි වෙලාවකරි හිතුනොත් මේ උඩ තියෙන මේ කොත්තුව උඩට එන්නේ යට තියෙන විශාල අයිස් කුට්ටිය තෙරපම නිසයි කියලා උඩුකුරු තෙරපම නිසයි කියලා. ඒසා කොයි වෙලාවෙත් වතුරට දැම්මොත් 10ක් උඩ 90ක් යට. ඉතින් අර යට තියෙන එකේ උඩුකුරු තෙරපම පොඩ්ඩක් බලන්න නම් ඔය පේන හුස්ම අයිස් කන්දේ මුල නෙවෙයි මුල. ඊට වැඩි වතුර යට තියෙන කොටස. ඔය තියෙන අගත් නෙවෙයි අග. එහාට පැත්තේ කොටසක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි බැලුවා නම් බැල්මටම නම් පේන්නේ නැහැ මම පිළිගන්නවා. නමුත් හොඳට ඇස් දෙක පිහලා බලන්න හිටියොත් පේනවා මේක ආසින් වටනවා වගේ එකපාරට හුස්ම එන්නේ නැහැ නේ. කොහින්ද මේක ආවේ? ඊයේත් මතක් කරා වගේ ඉර එකපාරට නගින්නේ නැහැ නේ. ඉර නගින්න ඉතලා අහස රඹහ කරලා සුදු පාට කරලා ඉරේ කොනක් මතුවෙලා මෙන්න මතුවෙලා එනවා. අපි ඒකට අරුණ නගිනවයි කියලා කියනවා. ඒ වගේම ආස්වාසේ අරුණ මොකද්ද? ප්‍රස්වාසේ අරුණ මොකද්ද? අපිකට පුබ්බ නිමිත්ත පුබ්බ කරන කියලා කියනවා. ඉතින් ඒක බලන්නේ අපි සිරිපාදේ නගින්නේ. ඉරසේවේ දකින්න. විනාඩි 30කට කලින් අහස ලෑස්ති වෙනවනේ. ලෑස්ති වෙලා සූදානම් කරලා රඹහා ඇවිල්ලා සුදු ඇවිල්ලා උමර පපා කොමල්ල පපා ඉර නැගලා එනවා. අපිට පේනවා ඉර සේවය කරනවා කියලා බලන්නේ උගේ ඇස් දෙකක නිලංකාර වෙච්ච ඉඳා. ඒකල જાතියක් වශයෙන් අපි දන්න දෙයක්. අපිට පුළුවන් නම් හුස්මේ ඉර සේවය බලන්න. හුස්ම නැගලේ නැහැටි බලන්න. ආශ්වාසයේ නැහැටි බලන්න. ප්‍රශ්වාසයේ නැහැටි බලන්න අපිට කිතයි මුල සහ හුස්ම දැක්කයි කිය. ඉතින් මේක විපස්සනා ඥාන විභාගෙදි කියන්නේ හුස්ම දකින්නෙක් කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. මේ තමයි ආස්වාසේ දැක්කා. මේ තමයි ප්‍රස්වාසයේ දැක්කා. ඒකට නාමයි රූපයයි දෙක ආස්වාස් ප්‍රස්වාසයෙන් දකින්නවා. මුලත් එක දකින්න වෙලාවක් එනවනේ මේකේ මට ගැන මේකට පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන ප්‍රත්‍යත් සහිතව අරමුණ දකින්න. ඉතින් ඒ ප්‍රත්‍ය දැකීම හරි ආධ්‍යාත්මිකයි. මේ අපිට දොරට වඩම්මන බබා හෝ පොරොට නගින් නංගවන කෙල්ල හෝ ඕක නෙවෙයි ප්‍රകൃතිය. එතන වෙස් බැඳගත්ත නැට්ටුව නෙවෙයි ප්‍රകൃතිය. ඊට ඉස්සෙල්ලා යා වෙස් බඳිනවා. මනමාලි හැඩ කරනවා. ඉපදිච්ච ගම බබා නාවනවා. ඒකල තමයි දොරට වඩන්නේ. ඉතින් අපි දකින්නේ දොරට වඩපු එකෙක් නම් අපිට තේන්නේ ඕම වදන්න ඇති කියලා නෑ. වදනකොට වෙන තත්ත්වයක්. මනමාලි අන්දන් ඉස්සෙල්ලා යකාමාක් තමයි. ඇන්දුවාට පස්සේ මේ වැඩි පුදුමාකාර ලස්සනක් තියෙනවා. ඇයි අර ආරියෙන් ආටෝප ගාලා සාටෝප දාලා අනම්මනම් කරලා ගත්තට පස්සේ මනමාලය නෙවෙයි කවුරුත් රැවටෙනවා. අන්තික වෙලා තියෙන්නේ නංගි වෙන්නන්නේ. පෝරුවට නගන්නේ අක්කා. ඒකනේ සාමාන්‍ය කෙරෙන්නේ. ඇන්දිල්ල තමයි වගේ. වෙස්පෙට්ටියක් බඳින්න ගියාම උපසම්පදා කරනවා වගේ වැඩ කොටසක් තියෙනවා. නුවර පෙරහැරට වෙස්පෙට්ටිය බඳින්න. ඉතින් මේ නාඩගම් ටික දැක්කනම් තේරෙනවා මුළු සමාජයේම සෝබනයක් විතරයි. මුළු සමාජයේම තියෙන්නේ ආලවට්ටමක් විතරයි. ප්‍රകൃතිය පෙන්වන්නේ නැහැ. ඒ ප්‍රകൃතිය දැක්කනම් ඒ දලන බැල්ම වසන් ගන්නම බෑ ඊට පස්සේ. කාටත් තේරෙනවා කොහොම නටාගෙන ආවත් මේක තමයි මුල කියලා. ඉතින් ඒක නාම රූප පරිච්ඡේද ඥාන ඉදලා පච්චේ පරිග්ගා ඥානෙට අනේක ඥානාරාම ස්වාමීන් සඳහන් කරනවා මහසිසාරද ස්වාමීන් සඳහන් කරන එක තමයි විශාලම ආධ්‍යාත්මික පෙරලිය. දැකපු දෙයක් මුණතෙන් වටනාගමෙන් බාර ගන්න නැහැ.
හොඳට බලන්න මේක මොකාටද මේ එන්න හදාන්නේ. කේල් ගහ කන්න දෙන්නේ පොල් ගහ කන්න දෙන්නේ කියලා. එතකොට මේ හටගන්මත් එක්ක ආස්වාසිය හෝ ප්‍රසවාසිය හෝ වම හෝ දකුණ හෝ බත්තිඩක් කණේක හෝ මොන හරි බැලුවොත් යාට පේනවා මේ පටන් ගන්නකොට මෙහෙමයි ඊට පස්සේ නටනකොට මෙහෙමයි ඉවර වෙනකොට මොකද වෙන්නේ මෙයාට? ඒ මුලයි මැදයි දැක්කා නම් එච්චරක් එයා උත්සාහ කළ යුතු එක බලන්න. අග දකින්න එක ප්‍රතිලාභයක්. මුල මැද දැකපු කෙනාට ලැබෙන අතිරේක ලාභයක් තමයි අග දකින්නයි කියන එක. ඉතින් එතකොට යම් වෙලාවක අංශු මාත්‍ර වශයෙන් කඩන්න නැතුව පික්සල් වශයෙන් කඩන්න නැතුව අනු පරමාණු වශයෙන් කඩන්න නැතුව මේ රිත්තක මේ කැටිත්තක මේ ක්‍රියාවලියක මේ මුල මේ මැද මේ අග දැක්කනම් ඒ ඇති වෙන සතුට කියන්නේ හරියට මේ ජීවිතේම නිවන් දකින්න කෙනෙකුට වගේ ඒ සම්මර්ෂණේ දකින්නකොට යාට සමහරලාට හිතෙන්න පුළුවන්ලු මම රහත් උනායි කියලා. ඒ තරම්ම දෙයක් දැකපු ගමන් එයාට ඒකේ මුල මෙහෙම පේනවා මේ නටන නාඩගම පේනවා ඉවර වෙන හැටි පේනවා. ඉතින් ඒක නිසා ඒ කොටස ඒ තුන්වෙනි ඥානය පච්චේපරි මේ සම්මස්තර ඥානය කියන එක මහසිසාඩගේ ස්වාංශික පොතේ ලොකුම පරිච්ඡේදය ලියලා තියෙනවා. ඒකටත් ගියොත් ලොකු දෙයක් ජීවිතේ. හැබැයි එතෙන්දී ඔක්කොමලා Taman ගැන ඕනට වැඩි අදි탁සේරුවට යනවා. දැන් නම් මට මුලැමැදාක පෙන්නුණා මට දැන් අනිච්ච දුක්ඛ අනත්තම් වැටුණා මට දැන් නාම රූප පරිච්ඡේද ඥානය ආවා මට දැන් උද්‍යප්පේ ඥානෙ තේරුණා මට දැන් සංස්කාරෝපික්ඛ ආවා කියලා ඉන් කටමැද දෙඩවිල්ලක් ටිකක් තියෙනවා. ඒකෙන් පිළිබඳව ඥානාරාම ස්වාමීන් ඕක කියන්නේ එපා කාටවත් ඕක වසංගාගෙන හිටපන් කියලා. එහෙම නැත්නම් ඒ සම්මසන ඥාන කොටස ආවහම කෑකොසම් ගහන්න එපා. තමයි පිළිබඳ අධිසක්ෂිරුවට යනවායි කියලා. නමුත් පාවොක්සයිඩ්ගේ ක්‍රමයේ හැටියට යනකොට ඒක දිහා පුළුවන් තරම් ඒකේ සැරිසරන්න කියනවා. ඒකේ ආහුකොන් දිග බලන්නේ කියලා කියනවා. ඒ තමයි භාවනා ක්‍රමවල තියෙන වෙනස්කම්. ඊට පස්සේ තමයි ඒටි දැන් අපි තුන් වැඩමුළුවේදී අපිට පුළුවන් වුණයි කියලා මේ ආස්වාසියනට ආස්වාසිය ප්‍රසවාසියනට ප්‍රසවාසිය වම දකුණු ආදි වශයෙන් නමයි රූපයයි ගලප ගන්න. ඒකනේ අපි කමඨාන් සුද්ධ කරනවා කියලා කරන්නේ. ගලප ගන්න ගමන් කොහේ ඉඳලාද මේ ආවේ කියලා බලන එකත් දැක ගන්න පුළුවන් වුණා නම් ඒක ජීවිතේ අපි පළවෙනි වතාවට ලෙඩේ දිහා බලනවට වැඩිය ලෙඩේ මූලේ හොයනවා. අද තියෙන වෛද්‍ය ශාස්ත්‍රයේ සම්පූර්ණ කුණුහරුපයක් නේ තියෙන්නේ. රෝග ලක්ෂණ වලට වෙදකම් කරනවා ලෙඩාට වෙදකම් කරන්නේ නැහැ ලෙඩේට වෙදකම් කරන්නේ. මොකද වෛද්‍ය ශාස්ත්‍රයේ බලාගෙන ඉන්නේ ලෙඩ වෙනකම්. සිංහල වේදිකේ එහෙම නැහැ. සිංහල වේදිකේ ලෙඩාට වෙදකම් කරන්නේ. වාපිච්චෙම් කාටක් තියෙනවා වාපිච්චෙම් කියන්නේ රාග දෝෂ මෝහ තමයි. ඒක සම්පූර්ණයෙන් අයින් කරලා වෙන ශාස්ත්‍රයක් දාලා තියෙනවා. ඕනේ නම් කියවන්න වෛද්‍ය ශාස්ත්‍රයේ ස්වභාවය කියලා අපේ ගුණපාල ධර්මශ්‍රී මහත්තයාගේ පොත. ඒක පොතේ පිටුවක් කියනකොට තියෙනවා කොච්චරක් සාරාංශ කරලා තියෙනවද කියලා. මූණත බලන්නේ මොකද්ද මූලේ හොයනවා. චතුරාර්ය සත්‍යම තමයි ඔය කතා කරන්නේ. ඉස්සලා දුක වෙන්නලා දුකට හේතුව හොයලා පෙන්නලා දෙනවා. ඉතින් යනකොටම තේිනවා මේ දැක්ක පරියට ඉදිරිපත් කරපමණින් කලබල වෙන්න එපා. ඔය මොකාටද එන්නේ කියලා පොඩ්ඩක් බලන්න. එතන තමයි මිනිස්යාගේ පරිණාමයේ නැතරිචි තැන ඉඳලා අලුතෙන් එන්න පටන් ගන්න. ඒක වහන එක තමයි අද තියෙන තාක්ෂණයේ අද තියෙන ජනමාධ්‍ය අද තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් අද තියෙන රූපලාවන්‍ය අද තියෙන මේ ෂේප් අප් එක. ෆේස් ලිෆ්ටිං කියලා එකක් තියෙනවානේ. කුණු හරපයක් කරගෙන තියෙන. ප්‍රകൃතිය වහලා තියෙන. ඊට පස්සේ මෙයාට තේරෙන පටන් ගන්නවා ඕනම වස්තුක ආනපාන විතර නෙවෙයි හුස්ම ටිකේ විතරක් නෙවෙයි යනකොට කනකොට බොනකොට නෙවෙයි මේ තව කෙනෙක් කරන වැඩක් දිහා බැලුවත් ඒකේ මොකද්ද ලස්සන ධර්මතාවයක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤ තත්තම් පඤ්ඤායති. ඕනම දෙයක හට ගැනීමක් පැනෙනවා විනාශයක් පැනෙනවා අතරමැද හොල්මනකුත් තියෙනවා. ඒ සම්මසන ඥාන මට්ටමට ගියාට පස්සේ සාර පැටලව ගන්න නැතුව මේක බුද්ධ දේශනාවේ මේ දොරට පිවිසුම එහෙම නැත්නම් මකර තොරණ මේ වැඩ ගොඩක් ඉස්සරහට තියෙන නිසා කලබල වෙන්න එපා. දැන්මට හරියන බව හැබෑව කටමැද දොඩවන්න එපා කියලා අපි ඒක සාමාන්‍යයෙන් කියන්නේ ගුරුවරයෙක් යටතේ ඉන්නවා නම් ගුරුවරයා බේරලා දෙනවා. හිතියොත් එයාට පුළුවන් ඊගාව මට්ටමට යන්න මේ උද්‍යප්පේ ඥානයට යන්න පුළුවන්. ඒකෙන් තමයි ඇත්තටම විපස්සනාවට බහින්නේ. එතෙන් යනකම් මේවා නිකන් විපස්සනාට පෙළ ගැස්මක් මේ ගොඩනැගිල්ල අපි මේක හදනකොට මේක අර එහා කෙළවරේ එහෙම අඩි 14ක් විතර යටට හැරුවා ෆවුන්ඩේෂන් එක.
අමුපස් හම්බෙන්නේ. මේ හරිය කැපුවේ අඩි 3ක් විතර වගේ අපි. දැන් ඒක පේන්නේ නැහනේ. ගොඩ නැගිල්ල දැන් ෆවුන්ඩේෂන් එක පේන්නේ නැහැ. ඒක උඩනේ ගොඩ නැගිල්ල නේ. අපි දන්නා මේක තට්ටු දෙකක් ගහනවායි කියලා. අන්තිමට 4ක් ගැහුවා. දැන් පෙන්නුවාට ගොඩ නැගිල්ල කාටවත් පේන්නේ නැහැ මේ අර ෆවුන්ඩේෂන් කවුවා. නමුත් අර විපස්සනා ඥාන කියන විශාල තට්ටු කොට නැගිල්ල ෆවුන්ඩේෂන් එක තමයි ඔය කියන්නේ නාම රූප පරිච්ඡේද පච්චේ පරිග්ගා සම්මස්තන ඥාන. ඊට පස්සේ ගියොත් යම් කිසි කෙනෙක් යාට පේනවා දෙයක් දකින්න ඉස්සරලා පේනවා මේක හට ගන්නව නැති වෙනවා. ඉතින් ඒක කොහොමද මතකයක් හිටින්නේ? අපි පිළිගන්නවා නම් හට ගන්න ඕනම දෙයක් නැති වෙනවයි කියලා මොකක්වත්ම මතක තියාගන්න වැඩක් නැහැ. මතක තියාන ඉන්නේ අපි අර පෙර සංසාරෙන් ගෙනාපු අපේ චරිත ලක්ෂණ වලට හැටියට ආශය අනුසය හැටියට අපේ රුචිකත්ව අනුව අපි යම් යම් දේවල් මේකෙත් පෙරලා තෝරලා පෙරලා මේ ටික මතක තියාගන්න. ඒක liතුන මේ සමස්තය කියලා මොන කුණු අරපයක්ද? සමස්තය කොහොමඩක්වත් මතක තියාගන්න බෑ. මතක තියාගෙන ඉන්නේ මට රුචි දේ. මගේ මන අපේ. ඕකෙන් තමයි ඊගාව සංසාරේ හැදෙන්නේ. ඉතින් කොයි වෙලාවක හරි තේරුනොත් මේ තෝරන්නේ තමන්ගේ රුචිකත්වය අනුව තමයි. එයා ඒකල මෝඩකමක් කරනවා මගේ රුචිකත්වය තමයි සමස්ත රුචිකත්වය කිය. ඒක තමයි පැටලිච්ච තැන. අම්මා හිතනවා මගේ දරුවෝ සේරම මං වගේ හැදෙන්න ඕනේ කියලා. තාත්තා හිතනවා ඔක්කොම මං වගේ හැදෙන්න ඕනේ කියලා. ඉතින් එක එක හීන මැව්වට ඕනම කෙනෙක් තෝරලා බේරලා ගන්න තමන්ගේ රුචිකත්වය අනුව. ඒ බවවත් අපි දන්නේ නැහැනේ. ඒක දැනගන්න සාමූහික වැඩපිළිවෙලට යන්න ඕනේ බලන්න එක එක අය රුචිකත්ව වෙනස්. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ භාවනා කරගෙන ඉනකොට අපි මේ කට්ටියගේ මත විමසුමක් කෙරුවොත් ඒක මත විමසුවේ නැති වුණත් පේනවා මොකද්ද වැඩිම බාධා කරන්න කියලා අහන්න බෑනේ. එක්කෙනෙක් කියනවා මට නම් හරිම කරදරයි සද්ද වලින් කියලා. තව කෙනෙක් කියනවා මට හරිම කරදරයි හිතවිලි වලින් කියලා. තව කෙනෙක් කියනවා මට හරිම කරදරයි වේදනාව වලින් කියලා. තව කෙනෙක් කියනවා මට මේ ආනාපානෙ පේන්නේ නැහැ. මට මේ පිම්බි මහැකිලින් පේන්නේ නැහැ. මට වම දකුණ වේ එක එකනා ලයිස්ට්ුවක් හදාගෙන ඉන්නවා. ඔය ඔක්කොම තියෙනවා. සද්දක් තියෙනවා, හිතවිලිත් තියෙනවා, වේදනක් තියෙනවා. අපි අර හදාගන්න ලයිස්ට්ුව අපේ ජම්ම ගතිය අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒ ටිකවත් දැක ගන්න ඔය සම්මස්න ඥාණයෙන් එහා පැත්තට ගිහිල්ලා බලන්න ඕනේ නිතරම Tamanට බාධා වෙන දේ මේ මයි ළඟ වාඩිලා ඉන්න කෙනාට එන්නේ නැහැ. දැන් මට සද්ද බාධායි. ළඟ ඉන්න මනසට බාධා නැහැ. ඊමණසික අයියෝ සද්ද නම් පුළුවන් අප්පා මට පුදුම කරදරේ මේ හිතවිලි වලින්නේ. ඊගාව කරනවා අද්ද හිතවිලි මොකක්ද අප්පා? මේ වේදනානේ කොන්දේ අමාරුනේ මට ආතරයිටිස් නේ නම් කියනවා 10ක් 15ක්. නාකි වෙන්න කෙප්ප වාත කියලා අපේ පැත්තේ කියන්නේ. මේ බොරු වාත. ඉතින් අර මේ ළඟ තිබුණු සෞඛ්‍ය පිළිබඳව තිබුණු මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ කිව්වා වාත අමාරු 80ක් තියෙනවා. පිත්ත අමාරු 40ක් තියෙනවා. සෙම්ම අමාරු 20ක් තියෙනවලු ආයුර්වේදයේ හැටියට. ඒ නිසා වාත තමයි කට්ටියට තියෙන්නේ. මටත් ටිකක් තියෙනවා මේ දවස්. ඒකවත් දන්නේ අපි. අපි හිතන්නේ මේ ඔක්කොටම වාතය කියලා ඉතින් වාතේනේ තොට. අනිත් උන්ට පිත් අනිත් උන්ට සෙම් ඒකවත් දන්නේ නැහැ නේ. අම්මා බලන්නේ අම්මා ගැහි. ඉතින් ගියාට පස්සේ යාට තේරෙනවා අපි යම් මට්ටමකට නීවරණ අයින් කරලා අරමුණක් මුණට මුණ දාලා තියාන හිටියොත් අර එන කරදරය අපිට සුබ නිමිත්තක් වෙනවා. අපිට අපි කියන්නේ ඒකට සිරි දෙව්දුවකට වැඩි ආවා. ඒකෙන් තේරෙනවා මම මොනවටද කැමති මොනවටද අකමැති ගිය සංසාරෙන් ගෙන ආපු රුචි අරුචිකම් පේන. ඒක බටහිර මානසික විද්‍යාවේ සබ්කොන්ෂස් කියලා තමයි කියන්නේ. අපි යටිහිත කියලා සිංහලට දාගෙන තියෙනවා. බුදුජානනාංශයේ ඒ වගේ නිගමනයක් දෙන්නේ නැහැ. නමුත් ඒක දැක්කට පස්සේ මම දැන් මම ඒකට වග වෙන්න ඕනද නැද්ද? දැන් පිරිමි කෙනෙක් ගත්තොත් ගෑනුන්ට කැමති. ගෑනු කෙනෙක් ගත්තොත් පිරිමින්ට කැමති. සමහරු සැර ආහාර වලට කැමති. සමහරු මිහිරි ආහාර වලට කැමති. මේකට මම කොහොමද වග වෙන්නේ? මොකද මේක මට උපත්ති හම්බෙච්ච පැකේජ් එකනේ. නිසා දැන් තියෙන ටිකේ යම් මට්ටමකට කට පරිසම් කරගෙන, කය පරිසම් කරගෙන, හිතත් අරමුණක තියාගෙන හිටියොත් අපිට පේන්න පුළුවන් මේ ආත්මය අපේ ජීවේ පිරිසුදු කරගත්තට අර ගෙනාවු චරිත ලක්ෂණ අර ගෙනාපු ඩිරෙක්ටර් ඩිස්පොසිෂන්ස් එහෙම නැත්නම් අන්ඩර්ලයින් ටෙන්ඩන්සීස්
මොනම යන්ත්‍රයකටවත් අහුවෙන්නේ නැහැ. ඒක අහුවෙනවා භාවනා කරන්න යනකොට තියෙන කරදරය සතුටු ස්වභාවයෙන් සතුටු සිනාවෙන් සතුටු භාෂාවෙන් ලියන එකට අහුවෙනවා. ගුරුවරයාත් මේ පැත්තෙම බලන්න ඕනේ. අඩුපාඩු බලන පැත්තෙන් ලියන්න නරකයි. ඉතින් ඒක අමුතුම භාෂාවක්. Taman කරා එන කරදරය ඒ රෝග නිర్ణයක් වගේ, ඩයග්නොසිස් එකක් වගේ, ලෙඩ අඳුනා ගැනීමක් වගේ. ඉතින් ඒක මේ ලෝකේ කිසිම උපකරණයක හොයන්න බෑ. අන්න එතකොට තමයි යාට තියෙන්නේ හැමදේම ඇති වෙනව නැති වෙනම සමහරක් අල්ලන කතන්දර ගොතනවා. හැමදේම ඇති වෙනව නැති වෙනම සමහරක් අල්ලන කතන්දර ගොතනවා. ඒක මගේ ඇබ්බැහිය. ඒක මගේ පුරුද්ද වල්පල් හැලි. ඒක එක තාලෙම තමයි එක්කනා කියන්නේ. ඕන චරිතයක් ගන්න බලන්න යාගේ චරිත වල්පල් හැලි දෙසා බාණේක හැටියක්. ඒ නිසා ටිකක් කල් ගියාම හස්බන්ඩ්ට වයිෆ් කියනවා ඇහෙන්නේ නැතුව යනවනේ සිලෙක්ටිව් ලිසනින්. වෙන ඕනේ කතාවක් අය කුරුල්ලෝ ගෑ ගවොත් දැනෙනවා. ගෙදර ගෑණි ඇව්වොත් මට ඇවුන්නේ නැහැ. ඒ මල හොන්තුයිනේ ගෙටේ දීට යනකොටමත් ඒකෙන් පටන් ගන්න ආයෙ ගෙට එනකොටමත් ඒක මේකමයි කියන්නේ. මේ මනුස්සයා කියන බලන්න මං කාට කියන්න දප්පා මේ මනුස්සයාට කියන්නේ මනුස්සයාට මට කියන දේ ඇහින්නේ නැහැ කිය. ඉතින් මේ මනුස්සයා කියන්නේ යක්ෂ නිමි උඹ ඕකම අල්ලන කෑ ගැහුවට එළියේ නිමිස් අල්ලන කෑ ගහන වෙන එකක්. මොන මල කරදරයක්ද මේ හිරයක් ගත්ත කියන එක හරියටම හරි. බැන්දයි කිව්වා. ඇහෙන්නේ නැතු වෙනවා. භාවනාවේදී අහන්න නැතු අරින්න එපයි කියනවා. හොඳට බලන්න කියනවා. බලාගෙන ඉන්නකොට තව දුරටත් යාට තේරෙනවා මේකේ ශීඝ්‍ර ඇතිවීම නැතිවීම දිහා මොකක්වත් වලිගයක් අල්ල නැතුව හිටියොත් පුදුමාකාර තැනකට ගෙනියවර මුලමැද දැකපු එකන අග දකින්න පටන් ගන්නවා. ඒක ලොකු ප්‍රොසෙස් එකකින් වෙන්නේ. මැද පෙන්නනවා ඒක හරි අමාරුයි. දැන් මේ ඉන්න කට්ටිය සෑහෙනක් අල්ලගෙන තියෙන සතුටුයි. ඒකල මුලත් අල්ලගත්තට පස්සේ ඒක හුඟක් පුහුණු කරනකොට අග විතරක් පේන එහෙම නැත්නම් භංගේ විතරක් දකින උදයබ්බෙන් පස්සේ භංග ඥානෙට යන්න පටන් ගන්නවා. එතකොට තමයි තියෙන්නේ අකෝ මේක මෙච්චර කල් වහලානේ ගහලා තියෙන්නේ. නැට කිසි දෙයක විනාශය දකින්න දුන්නානේ අවමංගල්‍යයට අපි කැමති නෑ. නැති වෙනවට කැමති නෑ. බංගස්ථාන වෙනවට කැමති නෑ. ඒ ඔක්කොම අවමංගල්‍ය කියලා හදාගෙන අනිවාර්යයෙන්ම තියෙන දේ නොදකින්න බැලුවා. ඉතින් පේන්නේ නැතුව යනවා. අර වෙලාවේදී ඒක මතු කරලා පෙන්නනවා. දකින්න දේ අත තියෙන දේ ලේස බීමයක් වදුනාගේ විනාශ වෙලා යන බව තේරෙනවා. එතකොට එයාගේ අර ඊශ්වරගේ තුන්වෙනි ඇහැ වගේ ඒකට ලක් වෙන ඕනම දෙයක පේන්නේ මේ සියල්ලම බිඳෙමින් පවතිනවා. දැන් අද ලංකාවේ තියෙන ආර්ථිකය බලන්නකෝ. අද ලංකාවේ තියෙන වෛද්‍ය බලන්නකෝ. අද ලෝකේ තියෙන දේශපාලන කරලි දිහා ඔක්කොම පැලිරි තල්ලා තියෙන්නේ. ඔච්චර කලුත් ඕක කොහොම තමයි. අද වෙනකොට හොඳට මතුවෙලා. නිසා විපස්සනාට අද හොඳයි. ඇත්තටම පරිසරයේම කිව්වහම ලෝකයා බයිනවා අපිට. මේ රැවුල ගිනි ගත්ත වෙලාවේ මේක වෙනවා තිරුටුපත්තු කරන්න කියලා. පේනවා හොඳට. එතකොට තේනවා ඇයි මෙතෙක් කල මේක දැන් අපිට පෙන්වන්න බෑ මේ භංගේ පේන්නේ නැහැ. හැමදාම තිබුණා අපි මේව නොදකින් කියාගෙන බැලුවේ. නොපතන් කියාගෙන බැලුව නිසා අපිට පේන්නේ නැහැ. කවදා හරි ඒ මට්ටමට යමක බලනකොට ඇතිවීම නැතිවීම ටිකක් సౌందర్యාත්මක පැත්තක් තියෙනවා. හොඳ පැත්තක් තියෙනවා. නැතිවීම දකින්න ගිය ගමන් එමචර පේන ඇස් දෙක පිහලා බලන්න නිත්ත දහන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා. ඉරට හඳට නොකිය අහොර රහසේ කාලය ගත වෙනවා. මගේම ගීයක් නැලවිලි සොරෙන් ඈතින් මතු වෙනවා. ඒ වුන්ද දැන් බබෙක් හම්බ වෙලා. දැන් අර තිබුණු සුන්දරත්වයේ ලාලිත්වේ නෑ. දැන් නිකන් පව් වෙනකොට වැඩි ටිකක් කොව් කොව් වේගෙන යන්නේ. එතකොට කවි කියන්න බෑ. එතකොට ඔය දැකපු ටික නැති වෙගෙන යනකොට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා යාට අර මේක ඇතිවීම නැතිවීම රාශියක් නිසා මේක මේක මම කියාගන්න හිතෙන්නේ නෑ. එහෙම නැත්නම් අර ඇති වෙනවා දකින්නට හට ගන්නවා දකින්නකොට එයාට මේකත් එක්ක සම්බන්ධතාවයක් ඇති මගේ ගැණි කරගන්න හිතනවා මගේ රුචිකත්වය කරගන්න හිතනවා. නමුත් අර ඇතිවීම නැතිවීම දිහා විශේෂ විපස්සනානුකූලව එහෙම බලන හිටියොත් නේතං මමත් ඔය වගේ බලපු එකත් ඔය වගේ බලන ඇහත් ඔය වගේ ඒක දකින්න ඥානියත් ඔය වගේ. එතකොට පුදුමාකාර සම්මේක විසංයෝගයක් සිද්ධ වෙනවා මේ වස්තුව මමේ කියා ගන්න අපි මෙතෙක් කල පුදුමාකාර විදිහට නෛතික වශයෙන් ආර්ථික වශයෙන් මේ දේවල් එක බැඳීගෙන ජීවත් වුනේ. නමුත් අර වහ නැති වෙන ගතිය
එහෙම නැත්නම් එහි තියෙන නැතිවීම පැවතීම ඉක්මවලා නැතිවීම දකින්න පටන් ගත්තාම අද විද්‍යාලෝකෙට ඒක තමයි වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ පටන් ගන්න කාලේ භෞතික විද්‍යාව පුදුමාකාර අවුරුදු 200ක දියුණුවක් දැක්කා. යකඩ හොයාගත්තා, තාක්ෂණය හොයාගත්තා, බහු කර්මාන්ත හැදුවා, බිලියන් ගාලා දාලා හැදුවා. දැන් සේරගෙම කරන්නේ පෘථිවිය රත් වෙනවා. පරිසරයේ දූෂණය වෙනවා. ඔය මෝගේ වාහලාට නතර කරන්න බෑ. නතර කරන්න බෑ. මොනම තාලෙකවත් නතර කරන්න බෑ. පුදුමාකාර සම්මන්ත්‍රණ තියෙනවා. පෘථිවිය රත් වෙන එක නතර කරන්න පුළුවන්. එහෙම නැත්නම් පරිසරයේ දූෂණය වෙන එක නතර කරන්න පුළුවන්. නතර කරන්න බෑ. ඉතින් මේදී තිබුණ සම්මන්ත්‍රණයේදී මං කිව්වා ඒ පරිසර දූෂණය මං පිළිගන්නෙත් නෑ. ඇත්තටම මං පිළිගන්නේ. මොකද මේක ඇතුලේ ෂෝක් වාතය තියෙනවා. හොඳ වතුර තියෙනවා. හොඳට කන්න බොන්න හම්බ වෙනවා. අපිට කිසිම තැනක පේන්නවත් නෑ අහේනියක් කරදරයක්. මං කිව්වා මේ පරිසරයේ තියෙනා වූ මේ ට්‍රිපල් ක්‍රයිසිස් ලෝකේ තියෙන දේ හේතුව ඇතුලේ තියෙන තණ්හා මාන දිට්ඨිම තමයි. ඒ නිසා පුළුවන් නම් පරිසර දූෂණය දිහා බලන ගමන් තමන්ගේ තණ්හා මාන දිට්ඨිය හදාගන්න නැතුව United Nation මොනෝ කරන්නේ? WHO එක මොනෝ කරන්නේ? IMF එක මොනෝ එකම වාහේ කෙනෙක්වත් නැහැ නෙමේ ඇතුළත හදාගන්න ඕන කියන කතාව කියන්නේ. ඔක්කොමලා කියනවා මේකට කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය අඩු කරන්න ඕනේ, ගෑස් පාවිච්චි නයිට්‍රජන් එහෙම නැත්නම් එයාර් කන්ඩිෂනර් අඩු කරන්න ඕනේ. අන්න මනං කිව්වට තණ්හාව අඩු කරන්න කියන කෙනෙක්, ද්වේෂය අඩු කරන්න ඕන කියන කෙනෙක්, මෝහය අඩු කරන්න කියන කෙනෙක් එක්කෙනෙක්වත් නැහැ. ඒක නිසා faith for earth කියලා සංවිධානයකින් අපිට ආමන්ත්‍රණය කරා පුළුවන් ද කියලා මේක කියන්නේ. මම කව මොනවත් නැතු විනාඩි 5ක් හුස්ම ගන්න නැතු හුස්ම අඩු කරගෙන භාවනා කරන්න. ඒකට කාබන් ඩයොක්සයිඩ් පාවිච්චි අඩු වෙනවනේ. එලිකන ප්‍රමාණය, හුස්ම ගන්න ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවනේ. ඒක මේ අද්දුට ප්‍රත්‍යක්ෂයක්. ද උඩරන් නැටුම්, පාතර නැටුම්, වට්ටක නැටුම්, කටසු නැටුම් නටනකොට වෙන්නේ හුස්ම තව තව ගන්න එකනේ. තව තව කාබන් ඩයොක්සයිඩ් දැන් ඕගොල්ලෝ මෙතන මේ වෙලාවේ පැය ඉඳගෙන හිටියනම් ගෙදර හිටියානම් පස්සත් උඩ දාගෙන නටනවනේ. මම තමයි ගම කරවන රාලහාමි බබාහාමි කියලා හැම එක්කනටම ඇඟිලි ගහ ගන්න නටනවා. වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. මේ අත්දකින්න පුළුවන් දේවල්. ඒසා නේතන් මම. ඒ කියන්නේ මේ අල්ලගෙන මේ අපි දවසකට කණ්ඩායි වතුරයි හොයන්න පොන්න කැඹිරිල්ලක් කඹරනවාද කියලා හිතන්න. දැන් සාමාන්‍ය ලියලා අරපු කිකිරියක් ගත්තොත් හරකෙක් ගත්තොත් ඒක පැය 12ක් විතර කනවා. දැන් අපි පැය 18ක් විතර කනවනේ ඒක කරගන්න. 3 වේල කන්නේ. හම්බ කරන්නේ. අනේ කඹරන කැඹිරිල්ල. ඒකල කියනවා එක සැරේ ගොඩක් කන්න එපා ටික ටික කාවල්ලා. ඒතර ලෙඩ වෙනවා අඩු. ඊට හරකෙක් වෙන එක විතරයි කරන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. උගෙන් ඇහුවා නම් මචං කොහොමද මේ කොලෙස්ටරෝල් නැතුව හිටියේ කියලා. දෙකකින් විතරක් තොපි වාගේ මෝඩයක් මේ මට හරකා කියලා කියනවා. ඒ වුණාට මගේ කිරියල තමයි හොඳම මේ දේ තියෙන හොඳම ප්‍රඥාව තියෙන්නේ. මේ හරකා හදන මේ මොනවද කියන්නේ බටර් වෙඬරු ලෝකේ හොඳටම ප්‍රඥාව පහළ වෙන්නේ. මොකද ඒ තනකොළ කන හින්දා. මේ මොෝගේ වායලා මේ සූප සාත්‍රය කියලා එකක් හොයාගෙන උයුම් පිහුම් ශිල්පේ කියලා එකක් හොයාන කණ එකාට තමයි අමාරු. ඔය දානියක් බෙදන්න ගියාම 32ක් මාළු හදනවා. අනේ සාංශ මේක මම වව් කොටුවල. මේ අපේ දුවද මේක දකුණෙන් කලින් කඩපුවා මේක වමෙන් කඩපුවා කියලා බෙදාන ගියාම බත් එක දකින්න බැකෝ එකක් හොයන්න ඕනේ. අර හොයන්න. මේ ආමුදුරි මේ ඔක්කොම වල්ලන්නේ බෑ. ඒක නිසා මේ මොකද මේ වෙන්නේ කියලා මේක පොඩ්ඩක් දකින්න මේක මගේ කරගත්තොත් දැන් අපේ දරුවෝ අපේ ආගම අපේ රට අපේ ජාතිය ආගම බුද්ධාම කිව්වා මාගේ මේ සඩන රට ජාතිය ආගම ගැලවීම සඳහායි කියලා කඩුව වනවනවා බුදුරජාණන්සේ කියනවා රාග දෝෂමයි ඊමට එහෙම නෙවෙයි කඩුව ඇදලා ගන්නේ ඉතින් අපි ජාතික වීරයෝ කියලා උඩ තියලා කපුට විතරයි රෙන්නේ ඒක උඩ අපි උඩ තියෙනවා බුදුහාමුදුරුවෝ ඔයගොල්ලන්ට වීරයෝ කිව්වෙත් නෑ ධීරයෝ කිව්වෙත් නෑ බුදුහාමුදුරුවෝ සූර වීර ධීර කිව්වේ මේක දැනගෙන මේ රාග දෝෂ මොහ අඩු කරපල්ල කොහොමද අඩු කරන්නේ මේ සංසිද්ධිය මගේ නෙවෙයි
හුස්ම ගන්න එක මගේ නෙවෙයි. ඇවිදින එකත් මගේ නෙවෙයි. පත් එක දුන්නාට පස්සේ කිඹුරා කිලිමැටි ගිලින්නා වගේ ගිලගෙන මගේ නෙවෙයි. වයින් කරලා තිබ්බම මොන දෙයක් කරනවා. නේසෝ හමත්මි. මමත් නෙවෙයි මේක මගේත් නෙවෙයි මේක. ඒක හරි භයානකයිනේ. හිතන්න දරුවන් කෙරේ ආදරේ ඇති අම්මා කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් දරුවන් කෙරේ ඇති තාත්තා කෙනෙකුට මේක මම නෙවෙයි කියලා හිතන්නේ. ඒක වෙන්නේ මහා සාහසික කරුණාවක් මෛත්‍රියක් නැති දෙයක් විදියට. මේක ඒ විදියට බැලිල්ලෙන් මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. මගේ කියාගෙන ඉල්ලන්නේ. මහාමාය විසුණුනාත් හිටියානම් යන්න දෙයිද සිද්ධාර්ථ කුමාරයාට? යසෝදරාවට පොඩ්ඩක් හරි වලිගයකට ගහගන්න පුළුවන් වුණා නම් රාහුල පුංචාමර අරගෙන යනවා දෙයිද? ඕගොල්ලෝ දෙයිද? නෑ කපට දෙන්නේ. මගේ මස් මගේ ලේ ඕන්න තේනේ අත. දැන් මෙතෙන් යනකොට නේ මම නේසෝ හමත වෙන මේසෝ අත්තා. බොයි කොච්චර තටමැව්වත් උඹට ඔක ධර්මතාවයේ තේරුම් ගන්න එක විතර උඹ කරන්න ඕනේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා. ඔය 11 ආකාරය දැකලා ඉවර වෙනකොට අපි අර මෙතෙක් කල් තිබුණු අර බන්ධන අපි ළඟ තිබුණු අර බැඳීම් අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. හැබැයි ඒකට ආශාත්මක ලක්ෂණ පහළ වෙනවා. වොමිටිෂ් ෆීලිං එනවා. නවුසටික් ෆීලිං එනවා. මෙච්චර ආදරෙන් ප්‍රේමයෙන් සාදරෙන් ඇති කරගත්ත දේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන එක. ඒකේ දෘෂ්ටිගත වෙනවා. මේක අවබෝධ කරන්නේ නැතුව මම නෙවෙයි කියන පටන් අරගත්තොත් ඒක දෘෂ්ටි වලට යනවා. එහෙම නැත්නම් මම නෙවෙයි කියන එක හැඟීම එනකොට බාරගත්තේ නැත්නම් තෘෂ්ණාවට යනවා. එහෙම වෙන්න බෑනේ මගේ නේ කය, මගේ නෙමේ සල්ලි, මගේ නෙමේ නිශ්චල දීපොළ, මේවා මමනේ. ඔ නෑවිත් නෑ කාටවත්. නමුත් අපි ඒකේ ඒ තාලෙන් දැක ගන්න බෑ අපිට. අර නේසෝ හමස්මින් මේසෝ අත්තා කියන කතාව අපිට අපේ අම්මලා තාත්තලා පුරුදු කරලා නෑ. ඔයගොල්ලෝ ඕගොල්ලෝගේ දරුවට පුරුදු කරන්නෙත් නෑ. කරන්න බෑ. පුළුවන් ද ඇලේ පොළ කුමාරට තමන්ගේම දරුවා වනේ ලාලා මොලෙන් කොටලා මරන්න. ඊ කියනවා. මැදුම් බණ්ඩගේ බෙල්ල දටස් කාලා දකින්නකොට අම්මා ඉස්සරහ තියා කපනකොට ලොකු බණ්ඩගේ කපනකොට එතනින් ගිහිල්ලා ඒ උන්දත් ගලක්කට ගහලා දානකොට මහවැලි මේ නුවර වැවට ඒ වාගේ ෆීලිං එකක් එන්න පටන් ගන්නවා. මේ සංසාරේ පුරාවට ගෙනාවුවා නේතම්මම නෙමේසෝ අත්තා නේතෝ හමස්මි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි. ඉතින් ඕක සයිකියාට්‍රික් කේස් එකක් උතන තියෙනවා. ඉතින් ඔතනදී සමහරෙකුට ඔටිස්ටික් රේන්ජ් එකේ මූලික ලක්ෂණ පහළ වෙනවායි කියන ඔයාට එකපාරටම ඇකිලෙනවා ඇතුළට. මේ ලෝකේ නරිය පිස්සෝ ඔක්කොම කන බොන જાති මට බෑ. මම කෙලින්ම බුද්ධ වචනේ කරන්න යනවා. මම කෙලින්ම අරණ්‍යයකට යනවා. මම කෙලින්ම ගල්ලෙනකට යනවා. භාවනා කරන්න කියලා සමහරු මේ පැත්තට යනවා. සමහරුන්ට මේ උගන්වන මනසත් එක්ක තරහ යනවා. මොකද against the grain යන්නේ මේක දැන් යන්නේ ගඟ දිගේ ඉහළට යන්නේ. ඉතින් මේක බුදුජානක කියන්නේ භික්ෂුවක් වෙනකොට තිබී යුතු මූලික ලක්ෂණ නැත්තම් ආහුඩෙය පාහුණෙය දක්ඛිනෙය අංජලිකරණෙය වෙන්නේ නැහැ. අපි වැඳගෙන කියනවා තමයි භික්ෂුවකට. අපි සිව්පස්සේ වළඳනවා තමයි. කල්පනා කරලා බලන්න ඕනේ අපි එහෙම පිටින් ගෙන දෙයක් වැඩිහිටියන්ට කරුවකට යුතු හදපු දෙයක් ප්‍රදක්ෂිණයක් කරන්න ඇදලි බඳලා වනින්න ගැළපෙනවද අපිට කියලා. ගැළපෙනවා නම් මේ භාවනා කරගෙන යනකොට මූල කර්මස්ථානයෙන් දුරස් වෙන හැටි. ඈත් වෙන හැටි. ඒක ඉබේ සිදු වෙන හැටි. ඔක ටිකක් අමාරු පැත්තක් තියෙන ඔය දැන් ওই ටික නම් සාමාන්‍ය මං හිතන්නේ මේ ඉන්න පිරිසේ සෑහෙන 100ක් අතරලා කාලා තියෙන්නේ. නමුත් මෙච්චර ආසාවෙන් හදපු සතිය Tamanගෙන් ඈත් වෙනකොට මෙච්චර බෝ කරපු මේ සියල්ලම දැකීමට උදව් කරපු සතිපට්ඨානේ සතිය දැක දැක දැන Tamanගෙන් ඈත් වෙනවා දකින්නකොට ඉතින් කොහොමද බුදුහාමුදුරුවෝ මේක මේ ශ්‍රාවක පිරිසට විස්තර කළ දෙන්නේ? බුදුජානක සඳහන් කර තිනවා ධම්මෝපි වෝ භික්ඛවේ පහතබ්බා පගේව අධම්මෝ මම බොවේ වඩන හදන සතියත් මහණුමට අතාරින්න වෙනවා අසතිය ගැන කුමන කතාවද කියලා. කිසිම පන්සලක කිසිම බණක මේවා කියවෙනවද කියලා බලන්න. කියන්න බෑ. මොකද හේතුව අවශ්‍ය කරලා තියෙන ඒගොල්ලන්ට මේ කීයක් හරි කඩා වඩා ගන්න එක, ශ්‍රාවකයෝ හදා ගන්න එක, දායකයෝ හදා ගන්න එක, පන්තල හදා ගන්න එක.
ඉතින් එතකොට කිව්වොත් එහෙම ඔහොම කරන්න බෑ කියලා මේ ඔහොම කරන්න ඕනේ අපිට කීයක් කර දෙන්න කියන එක කියන්නේ. ඔය හැම ආගමකම තියෙන එතනනේ. ඔය ගැටලුව මට තේරෙන්නේ 80 දශකෙදී. ඒක නිකන් කිව්වේ ඒක මතක් කරේ බෝගට ප්‍රේමරත්න මහත්තයාගේ දේශනාවට ගිහිල්ලා ජනප්‍රිය බුද්ධ ආගම සහ බුද්ධ ධර්මය කියලා දෙකක් තියෙනවා කිව්වා ලංකාවේ. අපි 99.9% දැන් ඔය ජනප්‍රිය බුද්ධ ආගමට අහුවෙලා අපිත් ඒක කොටස්කාරය වෙලා ඔය කර්මයට කර ගහලා තියෙන. බුද්ධ ධර්මයේ හදාරන තියෙන ප්‍රධානම බාධාව ඔය ජනප්‍රිය බුද්ධ ආගම තමයි. හැබැයි ඒකෙන් තමයි පටන් ගන්නෙ කවුරු වුණා. ගිහිල්ලා ඔය කියන ඔය 11 ආකාරයට යනකොට ඔන්න ඔය කියන විදිහේ මේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියන මිනිස්සු ටිකක් ඉන්නවා මේ ලෝකේ. ඒගොල්ලන්ට අපිව කනෙක්ට් කරලා දෙනවා. අපිට සත්පුරුෂයන් පේන්න පටන් අර ගන්නවා. සද්ධර්මයේ ඇහෙන්න පටන් අර ගන්නවා. එතකොට හිතනවා අපි මෙතෙක් කල් ඉගෙන ගත්ත දේ හරහා තමයි මෙතෙන් ආවේ. හැබැයි ඒ දේ මේ දේ අතර පැහැදිලි වෙනසක් තියෙනවා දැන්. දැන් ශ්‍රීපාදේ මහගිරි දඹේ නගින්නේ. රත්නපුරා පැත්තෙන් ආවත් එකයි බොහොම ළඟට ඇවිල්ලා. පටන් ගන්නකොට ඒගොල්ලෝ දෙපැත්තකින් එන්නේ. මහගිරි දඹේට යනකොට කෙලිම දැන් උඩට යන්නේ. ඔක්කොම එකට වෙනවා. එතනදී තමයි ඔය බුද්ධ ආගම සහ අනිකුත් ආගම් අතර මොකද්ද තද බල කියා ගන්න බැරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි කරන කෙනාට තේරෙනවා. ආන්නේ එහෙම වෙනකොට මෙතනදී මේ දර්ශනය හැමදාම තියෙනවා ලෝකෙ. මේ බුදුහාමුදුරු ඉන්න කාලේ විතරක් තියෙන කන් නෙවෙයි. නමුත් අපිට පේන්නේ නැත්තේ අපි ඒක බලන්නේ නැති හින්දා. අපි බලන්නේ මේ දරුවොන් හදා ගන්න, දරුවොන් වඩා ගන්න. ඒකට ඉව කෙරෙන්න එපාය අප්පා. මොකද අපේ අම්මලා තාත්තා හැදුවේ නැත්නම් අපිට කරන්න බෑනේ. නමුත් ඕකට මුළු ජීවිතේම කැප කරන තරම් අපි වාල් වෙන්න ඕනේද? දාස වෙන්න ඕනේද? බය ආදු වෙන්න ඕනේද? ගැති වෙන්න ඕනේද? ඒ කවුද අපේ දිනුව බලන්නේ? එතකොට කවුද බුදුහාමුදුරු කාටද මේ කතා කරන්නේ? එහෙම තියෙද්දි මෙන්න මෙතනදී මේ දැක්ම දකින්න මොකේද විදින්න ඕනේ? මොකද්ද තැන? හරියට අඹ වල්ලකට gediy gediy කඩනව වෙනුවට මුළු අනසටම විද්දනම් පොකුර පිටම වැටෙනවනේ. ඒ වගේ මේකට කොතෙන්ද ගහන්න ඕනේ කියලා. අපි දැන් ගහලා නැති අපිට මුහා වෙච්ච තැන තමයි මේ දේක හමාරේ. එහෙම නැත්නම් ක්ෂය වෙන තැන, වැය වෙන තැන, නිරුද්ධ වෙන තැන, පටිනිසග්ගේ කියන තැන. ඒක සාමාන්‍යයෙන් අටරස විපස්සනා වල කයानुපස්සනා, වයානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිසග්ගානුපස්සනා කියලා මේ දේවල් මේ විනාශ වෙමින් අනේක මේක ධර්මයක් තේරුම් ගන්න හදන්න ඕනේ. ඉසాత බඳගෙන බුදු අම්මෝ මේක නැති වුණෝ මේක රකපියව් කියලා නටනවා වෙනුවට මේක දිහා බලන්න පුළුවන් ගතිය. ඒක අම්මා කෙනෙකුට දරුවන්ට උගන්වන්න බෑ. අම්මලා තාත්තලා උගන්වන්නේ ලෞකික ධර්ම. ලෝකායත ධර්ම. මේක තන්නේ කරම අනිත් පැත්තේ. එතකොට අම්මට දින් ටටා කියලා පැල්ල යන්න වෙනවා. ඒක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ යම් කිසි කෙනෙක් අම්මට තාත්තට වෛර කරනවා නම් ඒක මගේ ගෝලයක් නෙවෙයි. බලන්නනේ යමෙක් තමන්ගේ අම්මට තාත්තට වෛර කරනවා නම් ඌ මගේ ගෝලයක් වෙන්නේ නැහැ කියලා. බුදුහාමුදුරු කියේ කොහොමද? මගේ අම්මයි තාත්තයි ඇඬු කැතුලෙන් බලන් ඉඳද්දි මම කී අතහැරියා. දැන් ගෙදර යනකොට ඌව ගෙදර තිබුණ ඉවම නැතිලා තිබ්බොත් මල්ලක් කෙලියක් නෙවෙන්නේ නේ. දැන් අහගෙන ඉන්නකොට නම් ඒ පැත්තට ඔළුව නිකන් හැරෙනවා වාගේ. ඒක ගෙදර යනකොට ගෙට ගිනි අරගෙන තිබ්බොත් ගෙදර ඉන්න මිනිහා වෙන ගෑණියක් අරගෙන තිබ්බොත් මගුලත් වෙනවා. බලන්න මේ ස්වාමීන් වහන්සේ වටාත්තක් කරන ඕවා බණ කියලා ඉඳී අපේ ගෙදර වෙලා තියෙන දෙයි කියලා. ඒ කොහොම කරුවත් මරනකොට ඔක්කොම වෙනවා. ඔය තීරම දාලා යන්න වෙනවා. හැබැයි ඒ අතින් බලනකොට අපි ටිකක් ඔය මරණ වෙලාවේදී ඔය කර විකුණන්න අහ කන දේ මොකක් හරි වැඩක් ගන්න නිසා අපි ළඟ කුම්මයිකමක් තියෙනවා. අමු ලෝභය බලන්න. ඒක සේරම එකතු කරනilla මරණ වෙලාවේදී දැන දැක දාලා යනවනේ. අම්මා බලන්න මේකේ වග. ඌ විතර ත්‍යාගවන්තේ පේන්න නැහැ. ඌ gediya පිටින්ම දන්නවා දාලා යන්න තියනවා කියලා. ඒත් අන්තිම මොහොත වෙනකන් රකින්නමයි කරන්නේ. ඉතින් මේ නේතං අම නේසෝ හමස්සේ නමේසෝ අත්තා කියන කාරණාව අමෝරාවෙන් ගන්න යන්න එපා. ඒක දෘෂ්ටිගත වෙනවා. ඒක සබ්බාසව සූත්‍රයේ ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. අද බෞද්ධයන් වෙලා තියෙන්නේ ඒකයි. මට අනිච්චං වැටුණානේ, මට දුක්ඛං වැටුණානේ, මට අනාත්තං වැටුණානේ කියලා මේකල කටමැත දොඩවනවා. හැබැයි අවශ්‍ය ධර්මතාවය, අවශ්‍ය මොහේරිම, අවශ්‍ය අත්දැකීම් නැහැ.
අවශ්‍ය අත්දැකීම් එනකොට ඒකේ විදිහට තේරුම් ගත්තේ නැත්නම් ආය ඔටිස්ටික් සයින්ස් එනවා. එහෙම නැත්නම් සයිකියාට්‍රික් කේස් එනවා. ඉතින් මේ දෙක අල්ලගෙන මේ ගෙනියනවයි කියන එක කුණාට මොහොතක නැවපදවනා වගේ වැඩක්. අතුරක යනවා වගේ වැඩක්. දැන් අතුරක යනකොට අමාරුකට ලපිනකොට දිනුවට කරටක් දාගෙන යන්න පුළුවන්. තනියවත් බේරෙන්න බෑ. අපි මෙතෙක් කල් හදාගෙන තියෙන සෑම සම්බන්ධතාවයක්ම කරටක් දාගෙන යන සම්බන්ධතාවයක්ම මානවයා පස්සේ හදාගත්ත කුණුහරුපයක්. මේ ශිෂ්ටාචාරය කියන එක මේ සමාජ ජීවිත ගත කරනවා කියන එක බුදුරජාණන් වහන්සේ ඉඳලා පටන් ගන්නකොටම සතිපට්ඨාන කියනවා අරණ්‍යගත වෙන්න, රුක්ඛ මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න. දෙන්නෙක් එක්ක නිවන් යන්න බෑ. දෙන්නෙක් එක්ක යන්න බෑ. මෙතෙන් යනකොට මේ තියෙන ඔක්කොම දේවලුත් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒ අර දේවල් වල තියෙන හරි දේ හරියටියට දකින්නවයි කියන එක, බලනවයි කියන එක තමයි ඔය විනිවිද දකින්නවයි කියන එක තමයි අනුපස්සනා කියන්නේ, විපස්සනා කියන්නේ. ඉතින් ඒකෙදි පොඩි ප්‍රශ්නයක් මතුවලා තිබුණා. ඒ ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා තිබුණා. ඥානාරාම ස්වාමීන් වහන්සේත් කියලා තිබුණා. රිචඩ් ඩේවිඩ්සන් ඇමරිකාවෙත් කියනවා. එහෙම බලන්න ඉගෙන ගන්න මේ ජීවිතේදිමද ඒ නැත්නම් ඒ විදියට බලන්න ගිය ආත්මෙ ඉඳලා ගේන පාරමිතා ශක්තියක්ද කියලා. මේ දෙයක තියෙන්නේ අනිච්චන් දුක්ඛං අනත්තං කියලා දකින ගතිය මේ ජීවිතේ පුහුණුවෙන් ලැබෙන එකක්ද, ගුරු ඇසුරෙන් ලැබෙන එකක්ද, බණෙන් එන එකක්ද, නැත්නම් ගිය ආත්මෙ ඉඳලා වඩාගෙන එන එකක්ද කියලා. ඉතින් රිචඩ් ඩේවිඩ්සන් කියන එක නා අපි යන්තම් මේ සැරේ ගෙන්න ගත්තා. මගේ උපන්දිනේ දවසේ පැයක විතර කතාවක් කරා. එයා කතා කරලා කියනවා මේ සතිය මේ තරම් අපිට සාන්තිය සපයද්දී බෙදි කියලා දෙද්දී ලෝකෙන් කීයෙන් 100න් දශම ස්ථානයක්වත් තාම සතිය වඩන්නේ නැහැ. එයා කියනවා මට තේරෙන්නේ නැතිලු. නිකන් දෙන්නේ. මෙච්චර සුභ සිද්ධිය සලසනවා. කවුරුත් වඩන්නේ නැහැ. ඒ නිසා හිතනවා මේක ඥානගතව එකට ලෑස්ති වෙලා එන එකනට ඒක පේනවා. පින මෝරනකොට පේනවා. නැත්තම් පේන්නේ නැහැ. සරුවත් ජනසේ පහළ වුණත් ඔක්කොම නිවන් දැක්කේ නැහැනේ. ඒකට ඥානාරාම ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා එහෙම දකින්න පුළුවන් නම් ඒක තමයි නිවන කියන්නේ. ආයි වෙන දෙයක් නැහැ. මේ තියෙන දේවල් වල ඔය කොයි එකක් නැති වෙනවා. ඒක පිළිබඳව දකින්න සූදානම් ශරීරේ ලෑස්ති මනස ඒක තමයි අප්‍රමාදී කියන්නේ. ඒක තමයි මුළු බුද්ධ ශාසනයම එකතු කරන්න පුළුවන් එක වචනෙට. අපි මේ හම්බ කරපු සියල්ලම අපිට දුකට හිටිනවා. නිවන තියෙන්නේ යමක් නැති වෙන තැන, හුස්ම ගෙවෙන තැන, සක්මණ ගෙවෙන තැන, බත් පිට ගිලෙන තැන, හමාරේ මේක අවමංගල්‍යයක් කරගත්ත සංස්කෘතියක් අපිට තියෙනවා. කොච්චරද කියනවනම් කොයි දක්ෂම ධර්ම දූතේ යෙදෙන කෙනෙකුට උනත් බටහිර රටකට ගිහිල්ලා මරණානුස්සතිය උගන්වන්න බෑ. මොකද ඒගොල්ලන්ට ඒක අල්ලන්න බෑ. ඒගොල්ලන්ට හදලා තියෙන්නේ මේ දිගට ඉන්න ඕනේ, ජීවිතේ තව වැඩි කරන්න ඕනේ, ඥාන 3-4 දිනක් ගන්න ඕනේ, පුළුවන් තරම් කන්න ඕනේ. ওই ටික මිසක් මේ මරණානුස්සතියක් කියන එක හීන්දාඩි දාන. දැන් ලංකාවේ හැදෙන කොළඹ රටේ ඉන්න කට්ටියටත් මරණානුස්සතියම කතා කරනවා. අනේ ස්වාමීන් වහන්සේ බණ ටිකක් කියන්නකෝ අපිට තේරෙන විදිහට මොනවද ඔය කතා කරන්න කියලා. අර හැමාරේ දකින්න කැමති නැහැ. ඉතින් ලස්සන තරුණ අම්මා කෙනෙකුට බබෙක් නැති වෙලා බොහොම ෆුල් ෆ්‍රස්ට්‍රේටඩ් ඉඳන් අහන්න දෙයක් නැහැ. කිසා ගෞතමට වෙච්ච දෙන්නේ. ඉතින් අල්ලපු ගෙදරට ඇවිල්ලා තියෙනවා වීසා ගන්න හාමුදුරු කෙනෙක්, පිටරට හාමුදුරු කෙනෙක්. ඒ අම්මා කියනවා අනේ වත් කැමති නම් එන්න අප්සෙට් එකේ ඉන්නේ මේ දානේ දෙන්න. අයියෝ කොච්චර වටිනවද අයියෝ මට එපා වෙලා තියෙන ජීවිතේ බලනකො එකම දරුවා නැති වෙලා අඬ ඉතින් මෙයාගේ ධම්ම දාන. ඉතින් ආය දානේ කරුණා පැත්තේ හාමුදුරු කවලු බණ ටිකක් කියලා මොනවද කියන්න තියෙන්නේ. ඉතින් අර අම්මා කවලු බලන්න මගේ දරුවා මෙච්චර සුන්දර වයසේදී නැති වුණා ඇයි කියලා. ආම්දුකලු දන්නේ දෙය කරන ඉපදුනා ඒක තමයි කරුණේ කියලා. ඒක දින්න නිසා තමයි මැරුණේ කියලා. අර අම්මට තේරෙන්නේ නැහැ. අම්මා හිතන්නේ මේ ඇස්ම ඇවිල්ලා මැරලයි කියලා, හුස්ම ගන්න අමතක වෙලයි කියලා, කොරෝනා ඇවිල්ලායි කියලා යා හේතුවක් හොයනවා මැරෙන්න. මරණයට හේතුව උප්පත්ති තමයි. ඒක තරුණ බවකට තියා මේ 60 උටමාර පිළිච්ච නාකි අම්මාණි කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ මරණය බලනවා මේ මැරෙන්න හේතුවක්. දොස්තර කෙනෙකුට පුළුවන් ද බලන්න මරණ සහතිකයේ උප්පත්තිය මරණයට හේතුව කියලා ලියුවොත් මොකද වෙන්නේ ජොබ් එකට? කටේ තියෙන හරි වන්දා රෙද්ද පල්ලෙන් බහි.
ඕක බල්ල තමයි විසබු සිකී සරුවචනාසලා නිවන් දැක්කේ. අපි ඉපදුනා නේද අනිවාර්යෙන්ම මරනවා. මරන්න හේතුව ආසන හේතුව මරණය. උප්පත්ති. මේ වගේ දෙයක් තේරෙනවා ওই භාවනා කරගෙන යනකොට අපි මෙතෙක් කල් අල්ලගත්ත හැමදේම ඉවට අපි කඹරනවා ඕ දූවිලි පීපියා මේ ප්‍රීමියම් එක ගෙවගෙවා පඩි ගෙවගෙවා මාස්කුලි ගෙවගෙවා නඩත්තු කරලා එකක්වත් අපි නඩත්තු කරන්නේ නැහැ. එතනදී මේ දේ අපි පඩි ගෙවනවා තමයි ලස්සන නඩ ඒත් මේක විනාශ වෙනවා. ගත්ත හුස්ම ගෙවෙනවා. ආපු සුන්දර සිටිවිල්ල අපි කියන්නේ සුඛ වේදනාවක් නැති වෙනවා. ඉතින් දුක් වේදනාවක් නැති වෙනවනේ. කියලා මේ නැති වෙන පැත්ත බලන්න පටන් අරගත්තොත් මේ සමාජයේ ඉන්න බැරි කමක් එනවා. ඒක චූල ශුන්්‍යත සූත්‍රයේ සරුවච්චන්සේ සඳහන් කර තුනා මෙතෙන්ට යනවනම් දැන් ගිහිගේ අතහැරපන්. දැන් කැලේට බලයන් කැලේ මේක හරි ෂෝ. කැලේ පෙන්වන මේ සියලු දේම කඩා වැටෙමින් තියෙනවා. ගිදරවල් දොරවල් වසන්න බෑ. මොකද මිනිස්සුන්ට අපලයි. මම කාල කන්‍යා. හතර කේන්දරේ පාළු වෙච්ච එක තෝපල කැලියට යන්න කියලා කියනවා. නොකිය කියනවා. එත් එක්ක සුදු ඇඳලා ප්‍රශ්නයක් නැහැ. ඔහොම ඔහොම යමුකෝ කරගෙන. මොන දවසක් එනකොට තේරෙනවා මොකද කියන්නේ නැත් ඉතිනානේ. නැත්නම් මේ මිනිහා සුදු ඇඳ දුමුරු කරලා ගත්තා ඉතින් ඕවා තේරෙන්න ඇරියා. ඔය දුමුරු වෙලා ඉන්නේ දැන්. අපි කියනවා කොලේ පඳු පැනගෙන ගන්නවා. පඳු පලාස වෙනවා. කොළ පාට ආය නිෂ්පාදනය නැහැ ගහින් වැටෙනවා. ඉතින් එතෙන්ට යනකොට දෙන්නෙක්ගේ අතට දෙන්න යන්න එපා. අපි දැනගන්න ඕන අක්ෂණ වේදේ මෙන්න මෙතෙන් බලන්න ඕන තැන කියලා. කවවම දායකවත් ගිහියෙක්ගෙන්, කම දායක පෘතජ්ජනෙකින් ඔය පණිවිඩ ලැබෙයිලා හිතන්න බෑ. හැබැයි එහෙම කියලා මේ Taman දන්න එක කාටවත් කියන එකට පමා වෙන්නත් එපා. ඒක මේ අවුරුදු 4 නැත්නම් 4 පන්ති ළමයිට මේක තේරෙනවා ෂෝක් එකකට තේරෙනවා. මේ පිළිකාව හැල මැරෙන්න හදන මනසට අපිට වැඩිය හොඳට තේරෙනවා. ඒ මනස කොහොමවත් ඉතින් එතන කිට්ටු කරලා නෙන්නේ. කුඩු ගහපේ කාට සාරුවඥයි. අපිට තමයි බැරි මොකද අපිට තව පොඩ්ඩක් තියෙනවා. තව වැඩ පොඩක් තියෙනවා. ගෙදර ගියාම කරන්න දෙයක් තියෙනවා. නිසා බණ අහන කොටත් අර රොස්ස හිතේ තියන තමයි යහන්නේ. ඉතින් ඒ වගේ අර දෙවෙනි ලකුණු බුදුරජාන්සේ පෙන්නන්නේ අක්ෂණ වේදී ආ ජීවිතේදී ආ බලන්නෙම මේ බින්දෙන සුළු දෙයක් කියන අදහසෙන්. එහෙම බැලුවොත් ඒක මුස්පේන්තුවටම යන්නේ නැහැ. අපි කිව්වොත් මම හොඳ පරියන්ක ඉඳලා නැගිටිනවා. නැගිටිනකොට මම දන්නවා මට අර තිබුණ වඩාගත්ත සතිය නැති වෙනවායි කියලා. අපි ඒක දැනගෙන මේ සතිය වැටෙන හැටි, කැඩෙන හැටි බලාන හිටියොත් අර වෙනද තරමට කැඩෙන්නේ නැහැ. ඒක මේ අද්දුට ප්‍රත්‍යක්ෂයක්. නැගිටයි කියලා අතු සලු කසා දාගෙන ගිහිල්ලා කොහොමද වැඩක් කරුවොත් කොහෙන් ගියාද හොයන්න බෑ. නමුත් මම දැන් නැගිටිනවා අනිවාර්යයෙන්ම සතිය කැඩෙනවා. මේ කැඩෙන සතිය දිහා බලාන හිටියානම් අර එච්චරම දරා දිරවට යන්නේ නැහැ. ඒක දන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සු වලට සාහිත්‍ය ලියන්නේ නැහැ. ඒව පිළිබඳ ලියපු රචන නැහැ. එහි බලන එක මහා මුස්පේන්තුවක්, නාස්තිතිකා බලන එකක් කියලා කැමති නැහැ. ගීගවල වල ඌව කතා කරන්න කැමති නැහැ. ඌව මහා කාලකන්ණි වචන. නමුත් බුදුරජාණන් වහන්සේ ශූන්‍යතා සම්පරිසංයුක්ත දේශනා, එහෙම නැත්නම් නිබ්බාන පරිසංයුක්ත දේශනා කියලා තියෙනවා. මේක තමයි ඉස්ලාම ශාසනයේ මිනිසුන්ට එපා වෙන දේ. එහෙම වෙනම නම් ගිහි වේවා පැවිදි වේවා ඒකේ නා අර ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය ගුණ වලට වැටෙනවා. ඉතින් අද බලන්න මොන දේශපාලන ප්‍රශ්නයක් ආවත් කොයි එක සංඝයාට බයින්නවනේ. ගොඩ ගන්නම බෑනේ. සංඝයා අත දැම්මට පස්සේ ගොඩ ගන්න බෑ. ඒ නිසා පැවිදි වෙන්න ඉස්සෙල්ලා මම දහස්වර කල්පනා කරා මේ කම්පැනියට මම බැඳිනවද කියලා. මොකද්ද මේකේ තියෙන ලාභය? මොකද ඔක්කොමලා කරපු පව් වලට සංඝයාගේ පව් වලට අත දාන්න එපා. හැබැයි අර ගිහින කාලේ මට තේරෙනවා කවුරු මොනවා කරත් මේ පාරේ යන්න හුලඟකින්වත් බාධාවක් නැහැ. ගිහි වෙන්දලා බෑ කියලා නෙමෙයි මම මේ කියන්නේ. ජීවිත කරන්න පුළුවන්. නමුත් ඒක වෙලාවක් එනවා ඔය කොලේ ඉදිල වැටෙනවා. එතකොට එයාගේ වර්ණේ වෙනස් වෙනවා. පණ්ඩු පලාස කියලා තමයි කියන්නේ. පැවිදි කරන්න කවුරු හරි ආවම ඌට ගුරු වන්දනවා අපි. ඒකේ පණ්ඩු පලාස වෙනවා. එයාලා තේරෙනවා මේ සමාජයේ ගිලීගෙන වැලීගෙන කරන්න බෑ කියලා. ඉතින් ඒ මර්මස්ථානේනේ. අන්නේ මර්මස්ථානේ දකින්න පටන් ගත්තට පස්සේ ඒක මරන්න ඕනේ නෑ. හරියට මර්මස්ථානේ මෙතනයි මේ අඹ පොකුරම වැටෙන්න මෙන්න මෙතෙන්යි විදින්න ඕනේ. ආස්වාද ප්‍රසවාස නම් බලන්න ඕනේ මේ ඉවර වෙන තැන.
ඒක බුදුරජාණන්සේ මජ්ජේ සූත්‍රයේ බොහෝම ලස්සනට විස්තර කරනවා. හුස්ම බලන්න, හුස්ම මුල බලන්න, ඊට පස්සේ අග බලන්න. අග බලනකොට බබාගේ වැඩි ඉවරයි. අග බලන්න දෙයක්වත් නැහැ. මුලමැදක බලනකොට අග බලන ඥානයක් පහළ වෙනවා. අපි මෙතෙක් කල් වලහා ගත්ත දේ, පායි කියපු දේ, නොදකින් කියපු දේ පේට පටන් අරගන්න. ඒකට පේනවා මිනිස්සු මොන්න තරම් තකතිරු වෙන්න ඕනද මෙච්චර ප්‍රසිද්ධව තියෙන හටගත්ත හැම දෙයක්ම විනාශ වෙනවයි කිය විනාශේ නොදක සුබ ලකුණු විතරක් බලන්න. හරි පැත්ත විතරක් බලන්න. මේක සුබ නැගිටින් පටන් අරගන්න. ඉතින් ඉන්සාවේ ටපිකන් සායඩෝ මහසි පණ්ඩිත ස්වාමීන්ගේ ගුරුනාංශලා උන්වංශ කියනවා මේ පංචස්කන්ධය හැමදාම කැඩි හැමදාම බිඳි උපදිනවනේ. ඒකට අලුත් අවුරුද්ද කියලා එකක් නැහැ. ඒකට මේ වෙසක් කියලා එකක් නැහැ. හැමදාම පංචස්කන්ධයට අවුරුදු තමයි. මොකද හැමදාම විනාශ වෙලා යනවා. අන්න ඒ ටික ඉගෙන ගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. මගේ බණකින් අහලා සුතමේ ඥානෙ වශයෙන් ගන්න පුළුවන්. දෙක චින්තාමේ ඥාන වශයෙන් ගන්න පුළුවන්. අයියකෝ මට මොකද වෙලා තිබුණේ මෙතෙක් කල් ලැබුම පෙනුන්නේ නැත්තේ. මට මේ බලන්න බැරි. ඊට උංගාවක් වෙනස් ආස්වාස වස්වාස බල ඉඳලා එක ගෙවෙනවා. කිවිගෙන යනවා. ආන්නේක දිහා බලනවා. මට වේදනාවක් එනවා. උග්‍ර වේදනාවක්. ටිකක් වෙලා ඉඳලා මේක ගෙවිලා යනවා. එක වැඩි වෙනවා. ආන්නේක දිහා බලන්න පුළුවන්. නැත්නම් මට මිනිස්සු දකින්න මේ මිනිස්සු හොඳයි. මිනිස්සු නරකයි. අනිවාර්යයෙන්ම අපි ලේබල් එකක් ගන්නවානේ. ඔන්නෝක සංඥාව කියලා හොඳට බලන් හිටියොත් මම ඔය කියන තරම නරකද නැත්නම් ඔය කියන තරම් හොඳද කියලා බලද්දී එදා දාපු නම තාමත් ඒකේ තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ වගේ මේ වෙලාවේදී මම මේ දේවල් කරන්න ඕන. මම මේ විදියට මේ වැඩේට අත දාන්න ඕන කියලා අපේ සංස්කාර තියෙනවානේ. ඒව දිහා බැලුවොත් අපිට මේ දි รา පත් වෙන දේක් බලලා නිකන් ඉන්න බෑනේ. ඉන්නම බෑ. මුක්කකට හරි අත දාන්න හිතෙනවා. ඒක දිහා බලලා සංස්කාරයන් વિશે උපේක්ෂා වෙනවනම් මම මොනවා කෙරුවත් සංස්කාරයක් වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛ. එනිසා මම මේකට යමක් නොකර ඉන්න පුළුවන් හැකියාව බලන්න පටන් ගත්තාම පේනවා ඒක තමයි කරන්න තියෙන හොඳම ලාභය. හොඳම ප්‍රතික්‍රියාව. ඒකේ විඥානයේ වශයෙන් ඌට වැරදුනත් මට වැරදුනත් මේ අපි දෙන්න අතර ওই කියන වෙනසක් නැහැ. දෙමළ මනුස්සයයි සිංහල මනුස්සයයි අතර. ওই කියන වෙනස්කම් ඔක්කොම හිතින් හදාන පටවගත්ත ආරූඪ කරපු දේවල්. මේ ඔක්කොම සමානව තියෙන්නේ. අපි මේකෙන් කුට්ටිය කඩා ගන්න හදන මේ ප්‍රයත්නය සාර්ථකුණයි කියලා අපි හිතුවට සාකල්‍ය අසාර්ථකත්වයක් තියෙනවා. ඒක බාරගත්තා නම් මේ හැම දෙයකම තියෙන නේසෝ හමස්මින්මයිසෝ අත්තා. නේතං මම නේසෝ හමස්මින්මයිසෝ අත්තා කියන කාරණාව තේරෙනවා. ඉතින් ඒක තේරුණාට පස්සේ හිතනවා මේ මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ. මොකද මේ මිනිස්සුන්ට හැමදේම මගේ කියා ගන්න ඕනේ, මම කියා ගන්න ඕනේ, මගේ ආත්මේ කර ගන්න ඕනේ. ඒකමනේ 100%ක්ම මේ ශාස්ත්‍රාලවල උගන්වන්නේ. අධ්‍යාපන ආයතන වල 100%ක්ම උගන්වන්නේ මල්ලි මෙව හොඳ ලස්සන බයිලා අල්ලගන්නilla මගේ කියපල්ලා. ඔයකනේ ඉතින් බයිලා ඉම්මසරණු කියන්නේ. බුදුරජාණන් කියනවා මේක ලස්සන බණ අල්ලගන්න එපා මගේ කියන්න එපා අතහැරපන් කිය. ඉතින් බයිලාද හොඳ බණද? මම මෙතන බණ නතර කරනවා. ශීල දෙනාට මේ දේ දැනගෙන මේ කරගත්ත අත්දැකීමත් එක්ක මේ එන දේ දිහා පූර්ව නිගමනවලින් තොරව බලලා ඒ මර්මස්ථානයේ දැක ගන්න මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.